අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. ලබන සතියේ දිනය තීන්දුව වීමට නියමිතයි. මහා මැතිවරණය. කෙසේ වෙතත් දේශපාලන කරලිය බොහෝ උණුසුම් වේවි. නමුත් කොවිඩ් අමතක වේවිද? අපි විමසමු අද අවදානමට පෙර සූදානම රතුවිර දේශපාලන සංවාදයෙන්. හොඳයි, එහෙනම් අප හඳුනා ගනිමු අද දවසේදී රතුවිරෙහි දේශපාලන නියෝජනය ආරාධනා කළ ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් වසන්ත සමරසිංහ මහතාට අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් අයිබෝවන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඒ වගේම ජාතික නිදහස් පෙරමුණෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සහභාගී වෙනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සමගි ජන බලවේගයේ අද දවසේ නියෝජනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය මීළඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනස් විදිහක්. හොඳයි, සාකච්ඡාව කොයි අතරද? දේශපාලන කරලියේ සිදුවුණු කතාබහක් කොහොමද? අපි බලමු. මේ රට විනාශ කරපු අපේ ආර්ථිකය කඩාකප්පල් කිරීම වෙනුවෙන් පළවෙනි විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙවනි විත්තිකාරයා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු සමාවක් මේ රටේ නීතියට අනුකූලව ලබා දිය යුතු නැtei කියන එක තමයි රටේ ජනතාවගේ අදහස. අපේ ඉන්න එක්කෙනෙකුට නඩුවක් තියෙනවද? මොනවද නඩුවක් තියෙනවද කියන්නේ? මම කියන්නේ හොරු කවුද කියලා. මොකද නඩු තියෙන්නේ එතන ඉන්න අයට මිසක් අපේ ඉන්න අයට නෙමෙයි. හැබැයි ඒ කියන්නේ කවුද දැන්? දැන් කියන්නේ මේ මහ බැංකුව බැඳුම් කර වංචාවට ඍජුව හා වක්‍රව අනුබල දීලා ඒ සැලසුම් හදපු අය. මොකද මහ බැංකු කල්ලිය ඇල්ලුව දෙකක් ආණ්ඩුව ඇවිල්ලා මාස 6මාරක් වෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා 3 දෙනෙක්ව හිරේ දැන් මේ 3 දෙනාම සමග ජන බලවේගය. ওই ප්‍රශ්නත් එක බලද්දි මහ බැංකුවේ ප්‍රශ්න වලට මේ කට්ටිය පොලිමේ කුදලගෙන යන්න එපාය. ඒව වෙන්නේ නෑ. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන්න අපිට කිසිම ඕවනාවක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක අපේ ඩීල් එකකුත් නෑ. ඒක දන්න අය දන්නවා, රට දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරක්ෂාව සඳහා ජාතික සමගි බලවේගයෙන් එන ඒ තරජන වලට තුමා ආරක්ෂාව ඉල්ලපුවම නොදී ඉන්න බෑ. සමගි ජන බලවේගයේ විදියට මැතිවරණයට යන්න ඕන වෙලාවක සූදානම් පිට ඕන සාධාරණ මැතිවරණයක් පවත්වලා රටේ පාර්ලිමේන්තුව කැඳවන එක තමයි අපිට ඉක්මනට කරන්න. මේ තරම් බරපතල අභියෝගයකට ආණ්ඩුව මුහුණ දෙමින් යද්දී ඒට සහයෝගය දැක්වීම වෙනුවට ඒ සභාන ආරවුලක් මතු කිරීමට එය අධිකරණය පාවිච්චි කරන්න හැදුවා. අධිකරණයේ ඉතා පැහැදිලිව ඒ ගැන දීපු තීන්දුව විපක්ෂය නිර්වත් කර තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ජනතා පරමාධිපත්‍යයට ලබා දුන්නු විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට තමයි අපි දක්වන්නේ. මොකද කවදාවත් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් ඡන්දේ පවත්වන්න එපයි කියලා උසාවිය යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ දරන මතයත් සෞඛ්‍ය අංශ සහ අනෙක් අංශ දෙන උපදෙස් අනුව මහාම මැතිවරණය පැවැත්විය යුතුයි. අවමත් රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා දිනපතා මුළු රටේම ඇඳිරි නීති ක්‍රියාත්මක. මෙවැනි තත්වයකදී රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණා කියලා කාටවත් කියන්න බෑ. තවමත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැහැ. උසාවි නොගියට සමාජ මතවාදය හදද්දී එක්සත් ජාතික පක්ෂයයි 103 කල්ලියයි හැමෝම මේ පෙත්සම් වලට පක්ෂව Tamanගේ මතය ප්‍රකාශයට පත් කළා. මේ නඩුවේ මතු පිටින් පරාජයක් කියලා පෙනුණා. අනෙක් අතට මැතිවරණ දිනය හා සම්බන්ධ ප්‍රශ්නය ගැන විශාල ප්‍රගතියක් නැත්නම් යම් එකඟතාවයක් සමතයක් ඇති වුණා. මේ සියලු දෙනා හරියට ගල් රෝලකට හවුවෙලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා දීපු ඒ ඓතිහාසික තීන්දුවත් එක්ක. දැන් පොහොට්ටුවට තරංගයක් නැහැ. හැබැයි දැන් තරංගයක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ තරංගයක් තියෙන කණ්ඩායම බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරංගයක්. ඒ සියලු කතාබහ සමග අප රතුවිර දේශපාලන සංවාදය වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. 0112 599 132 0112 599 132 විවෘතයි ජන මතයට ඔබේ අදහසට ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් පැමිණ සිටින දේශපාලන නියෝජනය. අප සාකච්ඡාව ආරම්භ කරමු වසන්ත සමරසිංහ මහතාගෙන් ජාතික ජන බලවේගයට අවස්ථාව දෙමින්. මැතිවරණය
කරලියට ඇවිල්ලා. මා මුලින්ම කිව්වේ මැතිවරණයේ එළියට ආවා, දේශපාලන උණුසුම වැඩි වෙයිද, කොවිඩ් අමතක වෙයිද කියලා. මේ තත්වයේ තුල රට කොයිතැනට ගමන් කරාවිද, ජාතික ජනබලවේගයේ දකින්න කොයි ආකාරයකද? ඔසුදේව අද ඔබත් සමග රතුරේ හමු වෙන පුළුල් අවස්ථාව ආරාධනා කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම පිළිබඳව. ඔබ පූර්විකාව ගෙන එනකොටම කිව්වා මැතිවරණයේ සමග කොවිඩ් අමතක වෙයිද කියලා. අපි නොකලම යුතු දේ තමයි ඒකට සුදේව. ඒ මොකද අද දවසෙත් රෝගීන් ගත්තොත් 50කට ආසන්න පිරිසක් වැඩි වෙලා තියෙනවා. ඒතර අපි අප්‍රේල් මාසේ 20 වෙනිදා වෙනකොට 295ක් හිටපු රෝගීන් මැයි මාසේ 4 වෙනිදා වෙනකොට 749ක් දක්වා වැඩි වුණා. මැයි 4 ඉඳන් ජූනි 4 වෙනකොට 1050ක් වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට 1790ක් මේ වෙනකොට හවස 8 වෙනකොට වාර්තා වුණා. ඒ නිසා මේක අමතක නොකළ යුතු තත්ත්වයක්. ඒ හේතුව තමයි අපි දැන් මාස 2කමාරකට ආසන්න කාලයක් තිස්සේ රට වහගෙන ඉන්නේ. ඒතර රට මෙතනින් එහාට අරන් යන්න නම් මේ සෞඛ්‍ය අංශ මේ රටේ ජනතාව කරපු කැපකිරීම අමතක නොකර ඉදිරියට යා යුතුයි. ඒතර ඒ තත්ත්වය අපිට මතුවෙන්නේ විශේෂයෙන් මේ වෙලාවේ රටේ මැතිවරණයක් සඳහා වෙච්ච පාර්ලිමේන්තුව විසිරවලා තියෙනවා. මැතිවරණයක් සඳහා යාමට රට සූදානම්ින් ඉන්න වෙලාවක ඒ තත්ත්වය ඇතුලේ මැතිවරණයකට යාම සඳහා දින නියම වෙද්දී අපි හිතනවා ලබන 8 වෙනිදා මැතිවරණ කොමිසම රැස් වෙලා අගෝස්තු මාසේ හෝ ජූලි මාසේ අවසාන වෙනකොට මේ තියෙන මැතිවරණ කොමිසම අධිකරණයට කියපු කාල සීමාවල් සැලකිල්ලට ගත්තාම දින නියම වෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශවල උපදෙස් මත නිරෝධායන රෙගුලාසි අනුව මැතිවරණය ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වන අවස්ථාව හම්බ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ලබන සඳහන් පසුව දින 60ත් 75ත් අතර කාලයක් මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙනවා කියලා තිබුණා. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වය ඇතුලේ මැතිවරණ එනකොට අපි කොරෝනා අමතක කළොත් දැන් අද දවසෙත් වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය ගත්තට පස්සේ අපි තවම නාවික හමුදා කඳවුර සහ නාවික හමුදාව ඇතුලේ මේ රෝගය පැතිරෙන එක පාලනය කරගන්න අසමත් වෙලා තියෙනවා. මේක විසින් ආරක්ෂකංශ සමාජිකව බරපතල පීඩාවකට පත් වෙලා තිනවා. මම අද දවසෙත් මේ කාරණේ මතු කරන්නේ විශේෂයෙන් මාස 1මාර සිට මාස 3 දක්වා ගෙවල් වල නොගියා ඉන්නවා. පාසල් වල මේ අය රැඳිලා ඉන්නේ සමහර අය. එතකොට එයාගේ පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවා. මේ ආරක්ෂකංශ සමාජිකයන්ගේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපිට සැලකිය යුතු ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒ වගේම රට ඇතුලේ රටේ ජනතාව කැපකිරීම කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව කටයුතු කරමින් පහුගිය කාලේ පුරාවට රටේ නීතිය එහෙම නැත්නම් නිරෝධායන නීතිය කොරෝනාව පැතිරීම වළක්වා ගැනීම සඳහා කියන්නේ තමන්ගේ සමීපතමය නැති වුණාට පස්සේ මලගෙදරට යන්න බැරි වුණා තමන් නිරෝධායන වෙද්දී. එහෙම කැපකිරීම කරපු රටක අපි දකින දේවල් ගත්තාම ජනතාවත් යම් බියක සහ ඔබ අහපු ප්‍රශ්නේ කොරෝනාව අමතක වෙලා යයි වගේ අමතක කරලා වැඩ කරයි වගේ තැනක ඉන්නවා. ඔබේ අවසාන විනාඩිය. ඒතර මේ හෙට දවස පොසොන් පෝය දවස. ඉතින් අපි පොසොන් පෝය දවස ඇඳිරි නීතිය දාලා නවත්තනවා. හැබැයි හිටපු ඇමතිවරයාගේ අවමංගල්‍යයත් පුත්‍රයාගේ බෞතිස්මයත් වෙනුවෙන් රටේ නීති සියල්ල බිඳිනවා. එතකොට අර සෞඛ්‍ය අංශවල නිලධාරීන් නිරුත්තර කරනවා. ජනතාව කරපු කැපකිරීම නොසලකා හරිනවා. තමන්ගේ දෙමව්පියෝ නැති වෙච්ච වෙලාවේ තමන්ගේ සමීපයන් නැති වෙච්ච වෙලාවේ පහුවදාම මලගෙදර කටයුතු අවසන් කරලා මේ වෙලාවේ රටේ පවත්වන තත්ත්වයට අනුගත වෙච්ච ජනතාවට යම් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ. හැබැයි ඒකම ඔබට පියාට දියණියගේ අවමගුලට සහභාගී වෙන්න බැරි වෙච්ච අවස්ථාවක් මම සඳහන් කළේ ඒක තමන්ගේ දියණිය නැති වුණ පියාට නිරෝධායන වෙමින් සිටින නිසා මලගෙදරට යන්න බැරි වුණා. ඒතර ඒ අය කරපු කැපකිරීම පිළිබඳ යට යම් කනගාටුවක් එනවා. ජනතාව නතු වෙලා මේ ක්‍රියාවලිය පාලනය කරගන්න කරපු කැපකිරීම පිළිබඳ ප්‍රශ්නයක් එනවා. රටේ නීති දෙකක්ද? අද දවසෙත් බලන්නකො. අද දවසෙත් ඇමරිකන් තානාපති කාර්යාලය නිලධාරිනියක් ඇවිල්ලා එයාපෝට් එකෙන් ඔෆිස් එකට යනවා. ඒතර කෝ රටේ නීතිය? ඒ කියන්නේ අපේ රටේ නීතියට උඩින්ද ඇමරිකාවේ නීතිය තියෙන්නේ. අවසන් කරමු. මේ රටේ පුරවැසියෙක් ලෙස මේ රටේ නීතියට ගරු කරනවා වගේ මේ රටට එන ඕනෑම කෙනෙක් මේ රටේ නීතියට ගරු කරන්න ඕන. මේ රට විතරක් නෙමෙයි ලෝකෙම තියෙන විශේෂ තත්ත්වයක් මේක. ඒ යටතේ නිරෝධායන නීති වලට අනුකූලව කටයුතු කරන්න කියලා. අපේ රටේ මිනිස්සු එහෙ රටවල් වල මැරෙනව එන්න නැතුව. එහෙම තියෙද්දි රටේ බලය නීතිය ක්‍රියාත්මක වෙනවා ආකාර දෙකකට. බලය තියන අයටත් එක විදියක්, බලය නැති අයට තව විදියක්. ඒ ඇතුලේ රටේ ජනතාව එන මැතිවරණට මුහුණ දෙන්න යද්දී විශ්වාසය හදා ගැනීම සඳහා සූදානම් කිරීම රටක වගකීමක්.
ඒ සඳහා කටයුතු කරද්දී අපි දකිනවා මේ රටේ මේ නිරෝධායන විතරක් නෙමෙයි අමතක කරමින් යන්නේ, මේ කොරෝනා විතරක් නෙමෙයි අමතක කරමින් යන්නේ. මේ අමතක වෙනවා අපේ රටේ පෞද්ගලික අංශ සේවකයන්ගේ රස්සා නැතුව එළියට වැටෙනවා. ජනතාවගේ සහන කප්පාදු වෙනවා. ලයිට් බිල වැඩියෙන් එනවා, වතුර බිල වැඩියෙන් එනවා. හතර වේදම් උදාවේ ආරක්ෂක අංශ සමාජිකයන්ගේ මාස 3ක් දක්වා නිවාඩු දැන් නැතුව මාස එකමාරක් දෙකක් ඒගොල්ලෝ මේ වෙනකොට සියලු දෙනා නිවාඩු නැතුව ඉන්නවා. ඒ නිසා ඒ සියල්ල අමතක වෙලා අපි ඡන්දෙට යනකොට අපි කියන්නේ රටේ ජනතාව මුණ දෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්නත් අමතක නොකරයි රටක් අපි ඉස්සරහට යන්න ඕනේ. කොරෝනාව වෙනුවෙන් කැපකිරීම කරපු මිනිසුන්ගේ කැපකිරීම සෞඛ්‍යාංශවල විශේෂයෙන් රෝහල් කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ, PHI මහතුරු, MOH මහතුරු, ඒ වගේම ග්‍රාම නිලධාරී මහතුරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කරපු කැපකිරීම සියල්ලෙහි වටිනාකම ආරක්ෂා කර නොගතහොත් අපි දැවැන්ත ඛේදවාචකයට මුහුණ දෙනවා කියන කාරණේ අපි අමතක නොකළ යුතුයි. ස්තුතියි නිරෝෂන් ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීතුමාට. සියල්ල අමතක කරොත්, කළ කැපවීම අමතක කරොත් අපි හැමෝම ඛේදවාචකයට ලක් වෙන. විශේෂයෙන්ම තොණ්ඩමන් මහතාගේ ආමගුල් උත්සවය සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තැන්වල කතා බහට ලක් වුණ රජය ගෙන ගිය වැඩපිළිවෙල කොතනද ඒ නැවතුනේ, කවුද ඒ වැරද්ද කළේ කියලා ප්‍රශ්නාර්ථ මතුවුණා. බුදුමට අවස්ථාව. සුදේව බොහොම ස්තුතියි මුලින්ම මේ වැඩසටහනට ආරාධනය කිරීම සම්බන්ධව. ඇත්තටම දැන් එකක් සුදේව ඔබ මතු කළ ප්‍රශ්නයට අමතරව අධිකරණයේ දුන්න තීන්දුව මගින් ජනාධිපතිවරයා නීත්‍යානුකූලව කටයුතු කරනවා කියන එක ඔප්පු වුණා. පළවෙනිම එක. ඒක අපි ලැබපු ජයග්‍රහණයක්. එතකොට මේක කොවිඩ් හරහා හරි මැතිවරණයේ පස්සට දාලා අර වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය ගත්ත උත්සාහය මැතිවරණයක් පස්සට දාලා යන්න හදපු උත්සාහය ව්‍යාර්ථ වුණා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සුදේව මේ කොවිඩ් එකට අපි හැමදාම හැංගිලා ඉන්නවද? කොවිඩ් එක කවද්ද ඉවර වෙන්නේ? මේකට බේත් හොයාගන්න පුළුවන් වෙයිද? සුදේව මුළු ලෝකෙම මේ වෙලාවේ කතා කරන දෙයක් තමයි අවුරුදු 300කට මෙහා අතීතය ඇතුලේ මෙහිම එක ලෝකේ හැමෝටම එක විදිහටම බලපාන අවස්ථාවක් ආවුණු පළවෙනි අවස්ථාව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන්, දේශපාලනික වශයෙන් සමස්ත ලෝකෙම ඉන්න මිලියන් 7700ක් වෙන ජනගහනය සුදේව මේකට මුහුණ දුන්නා. ඒතකොට සුදේව ඒකේ අනිත් කාරණේ තමයි මේක අර වසන්ත සහෝදරයෙක් කිව්වා මේ රැකියා කඩා වැටෙනව ප්‍රශ්න ටික මේක අපිට විතරක් පුද්ගලික කාරණාවක් නෙවෙයි සුදේව. ඔබ හිතන්න ඇමරිකාවේ දැන් මේ වෙනකොට සතියකට ලක්ෂ 21ගේ රැකියා හිමි වෙනවා. සතියකට ලක්ෂ 21ගේ රැකියා හිමි වෙනවා. ඇමරිකාවේ මේ වෙනකොට ලක්ෂ 400කගේ රැකියා හිමි වෙලා ඉවරයි. අපේ රටේ සමස්ත ජනගහනය වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයකගේ රැකියා මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා කොවිඩ් වසංගතයත් එක්ක. ඒතකොට සුදේව අපිට තියෙන ප්‍රශ්නය මේ කොවිඩ් වසංගතයට මුවා වෙලා හැමදෙමත් හැංගිලා ඉන්නවද නැත්නම් මේක හරහා ගිහිල්ලා අපිට තියෙන අර්බුද වලට විසඳුම හොයා ගන්නවද කියන කාරණේ. ඔබ දන්නවා සුදේව අපි ලෝකේ අපි අපනයනය කරන රටක් විදිහට අපනයන ආදායම් ලබන රටක් විදිහට ලෝකයේ 25%ක් අපි අපනයනය කරන්නේ ඇමරිකාවට. තව 15%ක් අපි අපනයනය කරනවා එංගලන්තයට සහ ජර්මනියට. තව 10%ක් අපනයනය කරනවා ඉතාලියට, ප්‍රංශයට සහ තවත් රටවල් කිහිපයකට. එතකොට 60%කට විතර අපි අපනයනය කරන රටවල් සුදේව යටටම කඩා වැටලා බිමට සමතලා වෙලා ඉවරයි. අපේ 60%ක අපනයනය. එතකොට සුදේව ඒ රටවල් වලට මහා රැකියා අර්බුදයක් සහ ප්‍රශ්න ගොඩක් වෙලා. අපිට තියෙන ප්‍රශ්නය අපි කොහොමද මේ ලෝක ආර්ථිකයත් එක්ක අපේ රටේ රැකියා ටික විසඳගන්නේ? අපේ භාණ්ඩ අපනයනය කරලා ආදායම් ලබා ගන්න කොහොමද? මේ ප්‍රශ්නය. අනිත් එක සුදේව ඔබ දන්නවා අපිට දැන් මේ වෙනකොට අපිට හම්බුනේ 2.7ක ඇෆ්ගනිස්තානයටත් වඩා යටට වැටුණු ආර්ථිකයක් තමයි අපිට නොවැම්බර් මාසේ 17 වෙනිදා අපිට ගන්න හම්බුනේ. ඒ විතරක් නෙමෙයි සුදේව මෙතනින් ඊට එහා ගියාම 97 වතාවක් පොලිසිය දැනුවත් කරලා තියෙද්දී, බුද්ධ්‍යංශ දැනුවත් කරලා තියෙද්දී රටම මලගමක් කරපු පාස්කු ප්‍රහාරය ඇවිල්ලා ආර්ථිකය කඩාගෙන වැටලා රැකියා නැති වෙලා සංචාර කර්මාන්තය බිඳුවට වැටලා හේදිලා ගියපු රටක් අපිට හම්බුනේ. ඒ වගේම තමයි සුදේව ඔබ දන්නවා මේ වෙනකොට ආණ්ඩුව රටට ගෙන්නපු බෙහෙත් ටික ලංකාවට ගෙන්නපු බෙහෙත් ටිකට ඒ වගේම පෝර ටිකට ඒ වගේම හදපු පාරවල් ටිකට ආණ්ඩුවට රජයට සැපයුම් කරුවට අවසාන විනාඩිය සැපයුම් කරුවන්ට කරන්න තියෙන ගෙවීම් සියල්ලම නොගෙවා ඇරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි සුදේව මේ සියලුම දේවල් අස්සේ ඔබ දන්නවා පළාත් පාර්ලිමේන්තුවරණේ කල් දැම්මා. යන්තම් 2017 අවුරුද්දේ පෙබරවාරි මාස 10 වෙනිදා මැතිවරණේ තිබ්බා ආණ්ඩුව හේදිලා ගියා එකකින්. අපිට ජනවරමක් හම්බුණා. ඊට පස්සේ පළාත් සභා මැතිවරණේ කල් දැම්ම තාම තියෙන තැනක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ගේනකො ප්‍රජාතන්ත්‍රවාදය අර ගමේ භාෂාවෙන් කියනවා නම් බල්ලට ගියා. ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් සභා මැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණේ අර දුවල ගිහිල්ලා කතානායකවරයාට ලියුම් ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න හදපු එකට පළාත් සභා මැතිවරණේ ගේනකොට ඒකටම මුක්කුවක් ගහලා පළාත් සභා මැතිවරණෙත් කල් දැම්මා. ජනාධිපතිවරණේ තියන අතරට ජනාධිපතිවරණේ කල් දාන්න හැදුව උසාවි ගියා. නඩු දැම්මා.
හැබැයි ජනාධිපතිවරණයේ තිබ්බ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. සුදේව අපිට තියෙන අභියෝගය අපි දුන්න පොරොන්දු ටිකක් තියෙනවා මේ රටට. අපි ඒ දුන්න පොරොන්දු ටික මිනිස්සුන්ට දෙන්න නම් අපිට මහමැතිවරණයක් තියන්න ඕන, ආණ්ඩු බලයක් ගන්න ඕන, ආණ්ඩු බලය අරගෙන ජනතා සේවය කරන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදය වගේම ආර්ථිකය ස්ථාවරී කරන්න ඕන. ඒ සඳහා මැතිවරණයක් ඕන. අපි බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව මම විශ්වාස කරනවා අර මේගොල්ලෝ මැච් එකක් ගැහුවා. ඒ මැච් එකේ පිටිය හැදුවේ මැතිවරණ කොමිෂන් සභාව. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට පිටිය. හැබැයි කොහොම හරි අධිකරණ තීන්දුව හම්බුණා. අධිකරණ තීන්දුවත් අපි බලාගෙන ඉන්නවා. වැලේ වැල් නැති වෙච්ච විපක්ෂයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ මේ අයට හොඳම ප්‍රතිඵලය මිනිස්සු ලබා දෙවි. අපි ඒ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නවා. බොහොම ස්තුතියි. වැඩි දේවල් අහන්නේ මම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවා. විපක්ෂයට වැලේ වැල් නැද්ද ඇත්තටම? ඇත්තටම අපි ගිය අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් පරාජයක් ලැබුවා. අපි දන්නවා ඒ පරාජය ලැබුණේ විශේෂයෙන්ම අපිට විරුද්ධව සාල වශයෙන් ජාතිවාදය, ආගම්වාදය කියන කරුණුත් එක්ක වපුරපු රටක් තුල තමයි අපි පරාජය ලැබුවේ. ඒ වගේම අපි දන්නවා සංඝ විදගුරු ගොවිකම්කරු පංචමහා බලවේග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරා. ඒ වගේම රටවිරු රණවිරු බලවේග ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට උදව් කරා. දැන් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මාස 6කට වැඩි කාලයක් මේ රට පාලනය කරලා තියෙනවා. දැන් සුදේව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් අපිට වැලේ වැල් නැති වෙන්න නම් ඒ සංඝ වෙදගුරු ගොවිකම්කරු රටවිරු රණවිරු බලවේග සතුටින් ඉන්න ඕන. ඒ වගේම ඒ බලවේග ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනය ගැන සතුටු වෙන්න ඕන. ඉතින් මම යෝජනා කරනවා මේ බලවේග එකින් එකෙන් අරන් බලන්න ඒ අය සතුටින්ද ඉන්නේ, ඒ වගේම ඒ අය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන සතුටු වෙනවද කියන කාරණේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කොවිඩ් වසංගතයට පෙර මේ ආණ්ඩුව ගත්තු වැරදි ආර්ථික උපාය උපක්‍රම නිසා තමයි මේ ආර්ථික අර්බුදය ආරම්භ වුණේ. විශේෂයෙන්ම වැට් බද්ද අඩු කිරීම හරහා ධන කුවේර ව්‍යාපාරික පන්තියකට සහන දුන්නා මිසක් රටේ ජනතාවට සහනය ගියේ නැහැ. අපි ඒ දවස්වල මිනිස්සුන්ගෙන් ඇහුවා දැන් වට් එක අඩු කරලා තියෙනවා පුතුමාලට සහනයක් ලැබිලා තියෙනවද කියලා. බඩු මිල අඩු වෙලා තියෙනවද කියලා. කිසිදු සහනයක් ලැබුණේ නැහැ. ඒ හරහා රටේ බදු ආදායම් බිලියන 500කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. ඒ තත්ත්වයට එක්ක ආරම්භ වුණු ආර්ථික අර්බුදය තමයි දැන් මේ COVID-19 වසංගතයත් එක්ක උඩු දුවලා තියෙන්නේ. දැන් අපි දන්නවා සංඝ වෙදකුරු ගොවිකම්කරු බලවේග අද කොතනද ඉන්නේ කියලා. අපි එකින් එක ගත්තොත් එහෙම මම හිතන්නේ මේ සියල්ලා දැන් පළවෙනි වටේ කතා කරන්න බැරි වෙයි. අපි රටවිරු රණවිරු ගැන කතා කරමු. මෙතුමා කිව්වා වගේ අද රණවිරුවෝ සෙබළු විශේෂයෙන්ම විශාල වශයෙන් මේ ආණ්ඩුව ගැන කලකිරලා තියෙනවා. විශේෂයෙන් රණවිරු වගේ ප්‍රධාන අවශ්‍යතා 3-4යි තියෙන්නේ. එකක් තමයි තමන්ගේ නිවාඩුව. ඊළඟට තමන්ගේ වෘත්තීය ගෞරවය. අද නිවාඩුව නැහැ. වෘත්තීය ගෞරවය නැහැ. ඊට පස්සේ තමන්ගේ කඳවුරේ පහසුකම්. අද රණවිරු වගේ කඳවුරේ පහසුකම් නැහැ. රණවිරු විශාල ප්‍රමාණයක් අද බිම බුදිය ගන්න. අදක් නැහැ බුදිය ගන්න. වැසිකිලි එකක් පාවිච්චි කරනවා රණවිරු 50ක් 60ක්. ඒ වගේම අද රණවිරුව පාවිච්චි කරනවා නොයෙක් වෙනත් තමන්ගේ රාජකාලී වලට පරිබාහිර වූ කටයුතු වලට. සාද රණවිරුව කලකිරලා ඉන්නවා. ඒ වගේම රටවිරුව ඔබේ අවසන් අපිට මතකයි රටවිරුව ටිකට් දාගෙන ආව තමන් ඡන්දේ දාන්න. විශාල පිරිසක් මේ රටට ආව ඡන්දේ දාන්න. අද මොනවද කියන්නේ? අද රටවිරුව වෙන රටවල ගාල් වෙලා ඉන්නවා අපේ රටට එන්න බැරුව. අපි දැක්කා කුවේට් වලින් රටවිරුව එන්න හදනකොට ආපු රටවිරුවන්ට මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා කුවේට් වලින් බෝම්බ අරන් ආවා කියලා. ඒ தත්වෙට රටවිරුවව පාගල දාලා තිනවා. මොකද මොන රටක හිටියත් අපේ රටේ අපේ ලක්මවගේ දරුවෝ විදියට අපිට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා ඔය ආරක්ෂා කරන්න. මේ රජයේ ඒ සම්බන්ධව කිසිදු වගකීමක් නැහැ. ඒ ප්‍රබල ප්‍රභූපලන්ති අයගේ තමන්ගේ මැති ඇමතුරුන්ගේ දූ දරුවන්ගේ අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරන රජයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පංචමහා බලවේගය සහ රටවිරු රණවිරු බලවේග කලකිරිලා තියෙන අවස්ථාවක වැලේ වැල් නැති වෙලා තියෙන විපක්ෂයට නෙමෙයි. හොඳයි. අද ඒ වගේම කියන්න ඕන තත්පරෙන් අවසන් කරන්න මේ ආණ්ඩුව බලයටපත් කරන්න කටයුතු කරපු වියත් මඟ එළිය
කොහොමද සංවිධාන? ගොඩේව මහත්තයා චන්න ජයසුමන මහත්තයා හැර වෙන කිසිම බියත්මගේ සමාජිකයෙක් අපිට පේන්නේ නැහැ. අද ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා, ආණ්ඩුවට සහායක දෙනවා. ඒ සියලු දෙනාම කලකිරලා ඉන්නේ. රට මේ වියත්මක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුරු අපේක්ෂකත්වයට ආවේ. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මේ චරිතයක් විදියට රටට ජනගත කෙරුවේ. ජනතාව අතුලට ගෙනිච්චි. අද එයා කලකිරලා ඉන්නේ. ඒ නිසා අපි දන්නවා අද වැලේවල් නැති වෙලා තියෙන විපක්ෂයට නෙමෙයි. තාම කෙටි කාලයකින් ජනතා ප්‍රසාදයට පංචපා බලවේග රටේ රණවිරු බලවේග වලට එපා වෙලා තියෙන්නේ මේ වර්තමාන රජය. හොඳයි බොහොම ස්තුතියි ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාට අවස්ථාව නළුවෙක් වගේ වෙලා කියලා අපිට පේනවා පොඩ්ඩක්. කොහොමත් මෙතුමා මතු කරපු කාරණේම මම එන්නම් මෙතුමා කියන ආකාරයට පංචමහා බලවේගයේ සංඝ වේදගුරු ගොවිකම්කරු බලවේගය, ඒ වගේම රටවිරු රණවිරු බලවේග, වියත්මගේ එළියේ සමාජිකයන් මේ සියල්ල නොසතුටින් වැඩේ වෙල් නැත්තේ ආණ්ඩුවට කියලා. සුදේව බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ ස්වර්ණවාහිනී නාලිකාව අලුත් මුහුණුවරකින් ආරම්භ කරපු වැඩසටහන සඳහා අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම හිතන්නේ දැන් සම්පූර්ණ විපක්ෂයේ කාර්යභාරය විපක්ෂය කරනවා. හැබැයි අපිට මතක් වෙනවා මේ අපිත් හිටියනේ අවුරුදු 4මාරක් විපක්ෂේ. අපි විපක්ෂයේ ඉද්දී මේ කවදාවත් මේ බෝල් ගල් ගැහුවේ නැහැ. අපි ඒ හරි තීරණ අරගෙන හරි ඒ වැරද්ද කරපු පුද්ගලයාව හරියට පෙන්නලා අපි ඉලක්කයට ඒ දේ කරපු නිසා තමයි අපි අවුරුදු 4මාරක් යද්දී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරනවා වගේම රටේ දැවැන්ත මැතිවරණ 2-3 ජයග්‍රහණය කරලා 69 ලක්ෂයක ජනප්‍රසාදයක් ජනාධිපතිතුමාට අරගත්තා. ඉතින් මේගොල්ලෝ අද කතා කරනවා මේ අපිට නෙවෙයි මේ වැලේ වැල් නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ජනතාව දන්නවා. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා ඇත්තටම තමුන්ගේ වෘත්තියට ඒ ලැබෙන ගරුත්වය සහ ඒ තමුන්ගේ වෘත්තිය තුලින් උපරිම මේ රෝගය මැඩපවත්වන්න කටයුතු කරනවා. ඒගොල්ලන්ගේ ඒ කටයුතු රජයක් විදියට ජනතාවක් විදියට ඒක අගයනවා වගේම ආශිර්වාද කරනවා. ඒක අපි දකිනවා. අද වෙද්දී රටේ ප්‍රධානම තැනක් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න සේවය කරන සියලු දෙනාට ලැබිලා තියෙනවා. ආරක්ෂක අංශෙත් එහෙමයි. දැන් කියනවා එක වැසිකිළියට යන්නේ 50ක් 60ක් යන්නේ. ඉතින් මේ ඇයි දැන් පහුගිය ආණ්ඩුව වැසිකිළි හදන්නම බිලියන 300ක් වෙන් කරගත්තා අන්තිම අයවේ. එතකොට ඒ වලින් මොනවද කරේ? පෝස්ටර් ගැහුවද? ඒ වලින් මේ ප්‍රචාරය කරුවද? ඉතින් ඒ නිසා මේ සියලු පහසුකම් අද රණවිරුවට නිසි තැන දීලා තියෙනවා. එදා රණවිරුව වැඩි හරියක් මහපාරේ ගෝල් ෆේස් එකේ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ඒවල හිටි. ඇයි ඉල්ලීම් ඉල්ල ගන්න? එකක්වත් දුන්නද? කඳුළු ගෑස් ගහලා බැටන් පොළු වලින් ගහලා පාරේ දාලා ඇදගෙන ගිහිල්ලා ඇස් වලට මේ ඇස් එක ඇහක් නැති වෙච්ච රණවිරුව අනිත් අහත් නැති කරගෙන ගිය ඉල්ලීම් ඉල්ලන්න ඇවිල්ලා. එහෙම කරපු අය ගැන අද කිඹුල් කඳුළු. අපි ගෞරවාන්විත රණවිරුවන්ට ඒ ගෞරවය දීලා තියෙනවා. ඒ ගෞරවයේ ඇතුව අද රණවිරුව මේ උවදුර වෙනුවෙන් මූණ දීලා ජනතාව බේර ගන්නවා. සුදේව ඕනෑම අපහසුතා අවස්ථාවකදී නායෑමකදී ගම්වතුරකදී ස්වභාවික විපතකදී මේ රණවිරුව මේ කරන ක්‍රියාව එදා යුද්ධ වෙනුවෙන් ඒ දුන්නු නායකත්වයත් එක්ක කරපු ක්‍රියාව. ඉතින් ඒ නිසා ඔබ තමුන්නාන්සලා ඒගොල්ලන්ව හැල්ලු කරන්න, ඒගොල්ලන්ගේ පවුල්වල ඒගොල්ලන්ගේ දරුවන්ව අපකීර්තියටපත් කරන්න මෙවැනි අවලාද මෙවැනි මාධ්‍ය තුල ගෙනවන නම් ඒක තමයි ඔයගොල්ලන්ගේ කාලකන්ණි දේශපාලන න්‍යාය. ඒ නිසා මේක ජාතියේ ව්‍යසනයක්. මේක ලෝක ව්‍යසනයක්. ඉතින් ලෝක ව්‍යසනයකට මුහුණ දෙද්දි මේවට උදව් කරන අය ධෛර්යමත් කරනවා. ඒගොල්ලෝ යන වැසිකිළිය ගැන කතා කිරීම මම හිතන්නේ වැසිකිළි කටවල් තියන අයගෙන් පිට වුණාට ඒවා ඒගොල්ලෝ ගණන් ගන්න එකක් නැහැ. ඒ වගේම මම කියනවා සුදේව මේ ඇත්ත වශයෙන්ම මැතිවරණයකට යෑමට සුදුසු පරිසරයක් නිර්මාණ අපි ආරාධනා කරනවා. පක්ෂ විදිහට දුවන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට නෙවෙයි. පක්ෂ විදිහට එකතු වෙලා යෝජනා කරලා සෞඛ්‍ය උපදෙස් අරගෙන මොකද රටේ මැතිවරණයක් නැතුව රටේ ක්‍රියාවලිය ක්‍රියාපටිපාටිය වැඩපිළිවෙල මේ සේවකයා ඒ වගේම වෘත්තිකයා ව්‍යාපාරිකයා සංචාරක මේ හැමෝදේම යම්කිසි කඩාවැටීමක් තියෙනවා. මෙහෙම කඩාවැටීම දිගින් දිගටම සිද්ධ වුණාම රටේ ආර්ථිකයත් එක්ක ඊට පස්සේ මේ ජන ජීවිතේට ඒක බලපානවා. ඒක දේශපාලනය කරන කාටත් බලපානවා. ඒ නිසා එදා අනුර කුමාර මහත්තයා දුවගෙන අරලියගහ මන්දිරයට ගියා FCID එකට උපදෙස් දෙන්න.
ඒකේ ඒ හදපු කමිටු වල හිටියා. ඉතින් ඇයි බැරි එතුමට නව මැතිවරණ ක්‍රමවේදයක් කොවිඩ් සමග මැතිවරණයක් කරන්න මේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ගන්න වැඩපිළිවෙලක් ගැන යෝජනා කරන්න. ඒවා අපිට දකින්න නැහැ. ඒවා අපිට දකින්න නැහැ. ඉතින් ඒ නිසා රටවිරුව ගැන කතා කරා. රටවිරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමුන්ගේ දරුවෝ ඇමරිකාවේ තමුන්ගේ මේ දුවා දරුවෝ විදේශ රටවල ඉද්දි ඒ දරුවෝ එහෙම තියලා මැද පෙරදිග දරුවන්ව විදේශ ඒ ගිය රැකියාවට ගියව ගෙන්න ගත්තත් ගුවන් යාන අපිටත් කරලා ඒ ගෙවීම මේවා කරන්න. එහෙම කරපු නායකයෙක්. ඒ නිසා අපි ඉදිරි මේ වාරෙදී අපි පැහැදිලිවම කියන්නම් මේ අවලාදවලට මේ ආණ්ඩුව සහ මේ ජනාධිපතිවරයා සහ මේ වැඩපිළිවෙල කවදාවත් හොල්ලන්න පුළුවන් වෙන්නේ නැහැ සුදේ. හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රථම වටේ කරුණු දැක්වීම ආරම්භය ඒ ආකාරයෙන් අපි ලබා ගත්තේ. දෙවන වටයේදී වඩා සංවාදාත්මකව ඔබේ ප්‍රශ්නවලටත් පිළිතුරු සමගින් අප එක්වන්නට සූදානම් 0112 599යි 132 0112 599යි 132 දුරකථනයේ විවෘතයි ජනමතයට. අපි විරාමයක් ගමු. විරාමයෙන් පසුව නැවත අවදානමට පෙර සූදානම රාත්‍රී දර්ශනකින්